දෙවෙනි පදයේ 6 වෙනි පදයේ. හලෙලූයා. කිදෙන ප්‍රීතියද? අදාසින් නැසකෝ යමක් දැනකට අපෝ ගෙනියන්නට යනවා. ස්වාමීන් වහන්සේ ස්තුතියි. හලෙලූයා. ආමෙන්. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අප ඉඳුසේක. ආමෙන්. ස්වාමීන් වහන්සේ දවසේ අපිට කතා කරන්න යන ලස්සන දෙයක්. ඔබගේ සිත් පිළිල කරගන්න කාලය ගැන හිතන්නට එපා. තේනවස දවසේ අපිට යමක් අපේ ජීවිතේ එකතු කරන්නට යන්නේ. මෙතනදී මේ පෞතුමා කියනවා හලෙලූයා. අන්‍ය ජාතින් කෙරේ ප්‍රකාශ වුණු දෙවියන් වහන්සේගේ කරුණාව අතරේ පෞතුමා ප්‍රකාශ කරලා කියනවා ආත්මනාංශ කරනකොට කියන ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය වූ ස්ථානවල උන්වහන්සේ සමග අපව ඉඳවලා තියෙනවා කියනවා. ආමෙන්. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 2000ක් වෙන්න එනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ගිහිලා පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ සිංහාසනේ ඉඳගත්තා. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ ඒ වාඩි වෙලා උන්වහන්සේ මෙතනදී කියනවා පළවෙනි පරිච්ඡේදයේ ආමෙන් 21 වෙනි පදයේ කියනවා සියලු අධිපතිකම් වලට බලයට පරාක්‍රමයට ස්වාමිකමට මේ ලෝකේ මේ පමණක් නොව පරලෝකයේදී සඳහන් කරන ලද සියලු නම් වලට වඩා උසස් කොට ස්වර්ගීය ස්ථානවල තමන් දකුණු පැත්තේ ඉඳවා සියලු දේවල් උන්වහන්සේගේ පාදවලට යටත් කොට සභාව උදෙසා සියල්ලට ප්‍රධානියවෙන්ට උන්වහන්සේ නියම කළසේක කියලා. පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ යේසුස් වහන්සේ වාඩි කරවලා උන්වහන්සේ මුළු ලෝකේන මිනිසයන්ට ගැලවීම දුන්නා. හලෙලූයා. ආමෙන්. දැන් උන්වහන්සේ කියනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල යමෙක් විශ්වාස කරලා සියල්ල අතහැරලා උන්වහන්සේ තුල පිළි අරගෙන ජීවිතයක් ගත කරන්න තීරණය ගත්තු ගමම එයාව අරගෙන ගිහිල්ලා ස්වර්ගීය ස්ථානයේ උන්වහන්සේ තියෙනවා. මම කියනවා මෙතන ඉන්නේ කියලා. ආමෙන්. ස්ථානවල උන්වහන්සේ සමග අපව කියනවා අපව හිඳවලා තියෙන්නේ කියලා කියනවා. යා විශ්වාසය යාගේ ජීවිතේ තියෙනවා මම ඉන්නේ ස්වර්ගීය ස්ථානවල ඉඳවලා තියෙනවා හොක් කෙනෙක් මම වෙන මොහොතක් ඉන්න කෙනෙක් නෙමෙයි. අපව ස්වර්ගීය ස්ථානවල මොකද යේසුස් වහන්සේ පියාණන් වහන්සේ දකුණු පැත්තේ ඉඳලා ඉන්න නිසා අපට අවසරය දුන්නා එතනට ඇවිල්ලා ඉන්න. උන්වහන්සේ පිළිගත්ත නිසා. දැන් උන්වහන්සේගේ සිංහාසනේ උන්වහන්සේ ඉඳගෙන ඉන්න තැන ආමෙන් ස්වර්ගීය ස්ථානවල අප සමග ඒ කියන්නේ උන්වහන්සේ ස්වර්ගයේ ඉන්න සිංහාසනේ ඉඳ ගන්න අපට අවස්ථාවක් හම්බ වුණා. ආමෙන්. එහෙනම් දැන් කොහෙද යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඉන්නේ? ස්වර්ගයේ. පියාණන් වහන්සේගේ දකුණු පැත්තේ. ආමෙන්. යමෙක් යේසුස් වහන්සේ ඉදිරියේ ජය ගන්නවද? ඒ ජය ගන්න කෙනාට ගැලවීම ලබලා අලුත් ජීවිතයක් ගත කරනවද? එයාගේ ආත්මය ස්වර්ගීය ස්ථානයේ ජීවත් වෙන්න උන්වහන්සේ අවස්ථාව දීලා තියෙනවා. ආමෙන්. දැන් අපි ස්වාමීන් වහන්සේගේ දරුවෝ. ආමෙන්. දරුවන් විතරයි ඔක වාඩි වෙන්න පුළුවන් සිංහාසනේ. වෙන කාටවත් වාඩි වෙන්නට බෑ. දරුවෝ උන්වහන්සේගේ දරුවෝ වෙන්නට ඕන. ආමෙන්. අපි අමු ඒ දරුවන් කියන කෙනා හලෙලූයා. එහෙම නැත්නම් අපේ මනමාලයා දී පුටුවේ වාඩි වෙන්න අපිට දෙන්නේ අපි ඒ මනමාලයට අයිති කෙනෙක් වුණොත් විතරයි. ආමෙන්. නැත්නම් අපිට ඒක වාඩි වෙන්න හම්බෙන්නේ නැහැ නේ. හලෙලූයා. මං ගොඩාක් ප්‍රේම කරන කෙනෙකුටනේ මං ළඟින් ඉඳ ගන්න දෙන්නේ. නේද? හතුරෙකුට ඉඳ ගන්න දෙන්නේ නැහැ නේ. හතුරන්ට ප්‍රේම කරනවා ඉඳ ගන්න දෙන්නේ නැහැ. නේද? ඇයි අපි ඉඳ ගන්න දෙන්නේ නැත්තේ අපි ළඟින්? හතුරෙකුට ප්‍රේම කරන්න ඕන. හැබැයි හතුරට ළඟින් ඉඳ ගන්න දෙන්නේ නැහැ.
ඇයි? අපි දන්නේ හතුරා මොනවා හරි ගෙනලා අපට ඇනලා දායි කියලා. නම් ඉන්නකොට නේද? ඒ නිසා අපි හතුරට ප්‍රේම කරනවා. හැබැයි අපි කරන දේවල් යාට කරන්න බෑ. යා කරන දේවල් අපි කරන්නේත් නැහැ. පැහැදිලිද? ඉතින් යේසුස් වහන්සේ මගේ මනාලයා මම එයා කරන දේවල් කරන්න මට අවස්ථාව තියෙනවා. එයාගේ සිංහාසනේ වාඩි වෙන්න අවස්ථාව මට තියෙනවා. හැබැයි ලෝකීය කරන අයට ඒක දෙතන ඉඳලා යන්න දෙන්නේ නැහැ උන්වහන්සේ. උන්වහන්සේ එක්ක ජීවත් වෙන කෙනාටයි ඉඳ දෙන්නේ. පවන්තුමා කියනවා ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ සමග දැන් මම ඉඳගෙන ඉන්නේ. මට ඒක බලය තියෙනවා. අපි යමු අපිට ඒක හිමි කරගන්නේ කොහොමද? අද දවසේ අපි කොයි යකනකට අපෝ ගින්නේ නැනවා කියලා. අපි එළිදර අපේ තුන්වෙනි පරිච්ඡේදයට යමු. ස්වාමීන් වහන්සේ මොනවද අපිට මෙතන මතක් කරලා දෙන්න යන්නේ කියලා. ආමේන්. උන්වහන්සේ තුන්වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ 21 වෙනි පදේ කියනවා මම ජයගෙන මාගේ පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනේ ඉඳගත් සේම ජය ගන්නාට මාගේ සිංහාසනේ මා සමග ඉඳ ගන්නට දෙන්නෙමි. ආමේන්. අතන පෞල්තුමා කියනවා උන්වහන්සේගේ සිංහාසනේ එයාට එක්ක ඉඳගෙන මට අවස්ථාව දැන් තියෙනවා. යේසුස් වහන්සේ මෙතනදී කියනවා ආමේන් මම ජය අරගෙන යේසුස් වහන්සේගේ සිංහාසනේ මම ඉඳගෙන ඉන්නවා. ආමේන් මම ජය අරගෙන මගේ පියාණන් වහන්සේ සමග උන්වහන්සේගේ සිංහාසනේ මම ඉඳගෙන ඉන්නවා. ජය ගන්නවා නම් යමේ මම ඒ කෙනාට ඉඳ ගන්න. ආමේන්. හalleluya. ආමේන්. බොහෝ අවස්ථාවලදී අපි හිතන පැත්තක් තමයි යේසුස් වහන්සේ පිළිගත්තම ඔක්කොම හරි කියලා. ආමේන්. යේසුස් වහන්සේත් එක්ක පිළිඅරගෙන බෞද්ධිස්ම කරලා සභාවට ඇවිල්ලා යාමේව කරලා ඒවා අපිට ප්‍රතිපත්ති ඒවා නියමවල බයිබලයේ තියෙන අපි දන්නවා. මම නැවත කියන්නේ මම ඕක කියලා දීලා තිනවා ආත්මයන් වහන්සේට. නමුත් අපි ජය ගන්නට ඕන. හalleluya. ආමේන්. දැන් අපිට මේ ජයග්‍රහණය අරගෙන දුන්නේ යේසුස් වහන්සේ. වෙන කවුරුත් නෙමෙයි. එතකොට අපිට ජය ගන්නට ඕන. ජයග්‍රහණය හිමි වෙලා තියෙනවා. අපි ඒක හිමි කරගන්නට යන්නට ඕන. මම මගේ ජීවිතේ තීරුම් ගන්න ඕන මම උන්වහන්සේගේ සිංහාසනේ වාඩි වෙනවා කවදා හරි දවසක. උන්වහන්සේගේ වචනේ කිව්වේ පියාණන් වහන්සේ උන්වහන්සේ සිංහාසනේ ඉඳගත්සේම ජය ගන්නාට මාගේ සිංහාසනේ මා සමග ඉඳ ගන්නට මම දෙනවා. යේසුස් වහන්සේ පොරොන්දුවක් වුණා ජය ගන්නාට ඒක හිමි කර දෙනවා. හalleluya. අපි එතනම තවත් ආපස්සට යමු. එතන අපිට දෙවෙනි පරිච්ඡේදය කියනවා ඊටමත්ම සියුම් හඬක් අපේ ජීවිතේ දෙවන ආසීකට කරන්නට යනවා. එතන අපිට දෙවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදයේ කියනවා එබැවින් නුඹ වැටි සිටින්නේ කොතනින්දයි සිහිකොට පශ්චාත්තාපව පළමු ක්‍රියාව කරපන්නේ. නැත්නම් මම නුඹ ළඟට ඇවිත් නුඹ පශ්චාත්තාප නොවෙනවා නම් නුඹේ පහන් ඔබ සුවති ස්ථානයේ ආත් කරන්නේ. හalleluya. ස්වාමීන් වහන්සේ අපට මතක් කරලා දෙනවා මොනවද? නුඹගේ ජීවිතයේ පශ්චාත්තාප ජීවිතයක් නුඹට ඕන. ආමේන්. පසුතැවිලි ජීවිතයක් නුඹට ඕන. නුඹ වැටී තියෙන තැන නුඹ තීරුම් ගන්නට ඕන. කොහොමද ඒක තීරුම් ගන්න කියන එක ස්වාමීන් වහන්සේ අද දවසේ අපිට කතා කරන්නට යනවා. මනමාලයා ආසයි පසුතැවිලි ජීවිතයක් ගත කරන කෙනා. මනමාලයා ආසයි පසුතැවිලි වෙලා එයාගේ සිංහාසනෙ ඉඳ ගන්න කෙනා. ආමේන්. අපි යමු මේ පදයක් එක්ක ඔබ ඉන්න ගමන් අපි යම් දෙයක් ඔබගේ ජීවිතේ දෙවනාසිකත කරන්නට යනවා. මේ වැටි සිටිනවා නම් අපි වැටෙන්නේ දෙවියන් වහන්සේගේ එළිය නැතිව. ආමේන්. උන්වහන්සේ
මට ආලෝකය එළිය දීලා තියෙන තැන මගේ අතින් නැති කරගෙන තිබුණොත් මම වැටෙනවා. හලෙලුයා. මෙතන වැටෙන්නේ අපි වැටෙනවා කියලා මෙතන මිනිස්සුන්ට කතා කරන්නේ අපි වැටෙන්නේ අපිට මොනවා වුණාමද? නිකන් මිනිස්සෙක් වැටෙන්නේ පණ නැති හින්දා. කකුල් වලට පණ නැති හින්දා. මගේ පාදයට පහනේ එළිය නැති නිසායි මම වැටෙන්නේ. හලෙලුයා. මගේ කකුල් වල ශක්තිය එළිය නැති නිසායි මම ඇදගෙන වැටෙන්නේ. උන්වහන්සේ කියනවා මෙතන නුඹ වැටුණු තැන නුඹට දැන් හැවිදින්න බැරි තැන නුඹ ඒක තේරුම් ගන්න. ඒක තේරුම් ගන්න. කියන මොහොතේ මතක් කරගන්න. එහෙම තේරුම් ගත්තේ නැත්නම් නුඹ වැටිලා තිබුණා නුඹට නැගිටින්න තවමත් තියෙනවා මේ එළිය. ඔය ඒක තේරුම් ගත්තේ නැත්නම් මම මේ වැටුණු තැන මේ එළිය මම අයින් කරනවා දාන්න. වැටිලා නෙමෙයි. ආමේන්. එහෙනම් මොකද ලොකු රහසක් අපට කියා දෙමින් යනවා. හලෙලුයා. හලෙලුයා. අපිට උන්වහන්සේ යමක් අපිට අපේ ජීවිතේ මතක් කර දෙමින් යනවා. අපි නැවත ඒ 22 වෙනි පරිච්ඡේදයේ අපි ඇතුළු වෙලා සුළු මොහොතක් බලමු. ඒ 2 වෙනි පරිච්ඡේදයේ එපිසෝඩ් පොතේ උන්වහන්සේ අපිට මතක් කරපු දුන්නු ඒ ලස්සන වචනේ ඇතුලේ මොනවද තියෙන්නේ කියන එක. හලෙලුයා. එතනදී කියනවා හැමේ පස්වෙනි පදේ කියනවා දෙකේ උන්වහන්සේ යමක් අපේ ජීවිතේ අපේ වරද කරනකොටගෙන අප මැරී සිටි කල්ලි පවා ක්‍රිස්තුස් වහන්සේ සමග අප ජීවත් කර නුඹලා ගැලවී සිටින්නේ අනුග්‍රහයෙන්ද උන්වහන්සේ සමග අපිව නැගිටුවා ක්‍රිස්තුස් වහන්සේ තුළ ස්වර්ගීය ස්ථානවල උන්වහන්සේ අප සමග ඉඳවලා තියෙනවා. ආමේන්. උන්වහන්සේ අපි දැඩි තිබුණු තැන් හලෙලුයා හලෙලුයා අපේ වරදවල් කරනකොටගෙන අපි වැටිලා තිබුණු තැන් වලින් අපව නැගිටවලා අපව අරන් ගිහිල්ලා ක්‍රිස්තුස් වහන්සේගේ සිංහාසනයේ ඉඳ ගන්න අපිට අවස්ථාව උන්වහන්සේ අනුග්‍රහය අපට දීලා තියෙනවා. මේක අපිට යමක් තේරෙන්නේ නැති. මම ඔබගෙන් යන්නම් උන්වහන්සේගේ මේ මන්ත්‍රණ සභාවේ ලස්සන තැනකට. පිළිදරා පොතේ 12 වෙනි පාඩමේ අපි අතුරුයි. හලෙලුයා. ස්වාමීන් වහන්සේ ඇයි මේ දේ අපිට කතා කරේ කියන එක අපි අද දවසේ බලන්න යනවා. ආමේන්. පිළිදරා පොතේ 12 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ යමක් අපිට එකතු කරන්නට යනවා. මෙතන කියනවා මේ 12 වෙනි පරිච්ඡේදයේ ස්ත්‍රිය සහ මහා සර්පේ ගැන කතා කරනවා දෙවියන් වහන්සේ. හලෙලුයා. උන්වහන්සේ කියනවා තවද මහත් පුදුමයක් ආසෙහි දක්නා ලදී. ඒ කියන්නේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරිලා අවුරුදු 60කට පස්සේ හරි මේ පොත ලිවෙලිතර පොත ලිව්වේ ආමේ ක්‍රිස්තු වර්ෂ 100 වශයෙන්. ආමේ ඒ කියන්නේ මොහොත මේ යෝහන් තුමාට මේක එළිදරව් වෙද්දී යේසුස් වහන්සේ මැරිලා අවුරුදු 60ක් විතර වෙනවා. මේ 60 තමයි මේක එළිදරව් මේක එන්නේ. යා ලොකු පුදුමය දෙයක් යා දකින්නවා මේ දර්ශනය. මොනවද දැක්කේ? යා තවද මහත් පුදුම ආසෙහි දක්නාලා දෙනම් සූර්යය පැනඳගෙන පාදයේ චන්ද්‍රයාද හිස පිට තාරකා 12ක්ද යුක්ත වූ ඔටුනක් ඇති ස්ත්‍රියෙක් කිය. යා දකින්නවා ලොකු පුදුම දෙයක්. හැම යා දකින්නවා තාරකා 12ක් තියෙන ඔටුනක් ඇඳගෙන ස්ත්‍රියක් ඉන්නවා යා දකින්නවා. ආමේන්. ස්ත්‍රියක් ඉන්නවලු ඔටුනක් ඇඳගෙන ඒ ඔටුනේ තරු 12ක් තියෙනවා. ස්ත්‍රිය කියලා දෙවියන් වහන්සේ මෙතනදී යෝහන් තුමාට ආමන්ත්‍රණය කරේ සභාව. තරු 12 කියන්නේ උන්වහන්සේගේ ගෝත්‍ර 12 සභාවෙන් ඒක නියෝජනය කරනවා මම ඊට ප්‍රථමයෙන් කියලා දීලා තිබුණා. ඒ වගේම උන්වහන්සේගේ අපෝස්තලවරු 12 දෙනා ගැන කියලා. ආමේන්. මම එක මතක් කරා එක්කෙනෙක් නැතුව ගියා යූදස්. ඒ වෙනුවට උන්වහන්සේම පෙනී හිටපු කෙනෙක් හිටියා. මම යේසුස් කියලා කිව්වා. ඒ තමයි පවුල් තුමා.
ආමෙන්. පරණ කිවිසුම ක්‍රමෙන් තමයි පසයට දාලා තෝරාගත්තේ. හලෙලුයා. එයා ඒක සුදුසු නෑ. අපි උන්වහන්සේ අලුත් කිවිසුමේ තෝරාගත්තේ මානව වරන්නේ කියන. හලෙලුයා. ඒ ගෝලයේ ඇයට එකතුනේ පවුල්තුමා මානව යන්න කෙනා තමයි සාවුල් පවුල් කරලා ගත්තේ. ඒ ගෝලිය 12 දෙනාගෙන් ඉගෙන ගන්න තිබුණු ලොකුම දෙයක් තමයි උන්වහන්සේ මොහොත ඉගෙනපු දෙයක් තිබුණා. මොනවද? අලුත් වූ දේ. ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළ ජීවත් වෙමින් ජීවිතය කතා කරා සභාවට අපොස්තලවරුන්ගේ සභාව කියලා පටන් ගත්තා. ආමේන්. ප්‍රථමයෙන්ම ආමේන් ක්‍රිස්තියානි අය කියලා පටන් ගත්තු අය තමයි අපොස්තලවරුන්ගේ සභාව. ආමේන්. අපි මේ ක්‍රිස්තියානි කියලා කියන්නේ සභාවට අපි ඇතුළුනේ මේ භාර්යාවට ඇතුළුනේ අපොස්තලවරුන්ගේ ඉගැන්වීම් තුලින්. වෙන ඉගැන්වීම් තුලින් නෙමෙයි ක්‍රිස්තුස් වහන්සේගේ සභාවට නෙමෙයි. ආමේන්. එතකොට මෙතන මේ ස්ත්‍රිය කියලා කියන්නේ එයාගේ ඔටුන්නේ තිබුණා කියනවා තරු 12ක්. ඒක මතක් කරනවා සභා 12යි පිහිටන ලද අපොස්තලවරු. අද සභාවේ අපොස්තලවරයා හැටියට පෙනී තිනව කෙනා තුළින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේගේ මේ අපොස්තලවරුන්ගේ ඉගැන්වීම් සභාව තුළ තියෙනවට ඕනේ. වෙන ඉගැන්වීම් වල අපිට ගිහිල්ලා බෑ. ආමේන්. මෙතන කතා කරන්නේ ඒ රහසයි. මොකක්ද මෙතන මේ රහස කතා කරන්නේ? ඇය මොනවද කරන්නේ? ආමේන්. පැනලගෙන ස්ත්‍රියගේ ගර්භණීව හිටියලු. සභාව අපොස්තලවරුන්ගේ සභාව ගර්භණීව ඉන්නවලු. ප්‍රසූත වේදනාව විඳින්න. බිලිරුජාව විඳිමින් ප්‍රසව වේදනාවෙන් යුක්තව මොරගැසුවා. සභාව අපොස්තලවරුන්ගේ ඉගැන්වීම් අනුව ගෙනියන සභාව වේදනාවෙන් තමයි යන්නේ. අවුරුදු 2000ක් වෙනවා මේ කතන්දරේ. වේදනාවෙන් තමයි මේ සභාව යන්නේ. ප්‍රසූත වේදනාවෙන් යන්නේ. ආමේන්. දෙවියන් වහන්සේගේ සභාවේ අපොස්තලවරු ජොබ් එකක් කරන්නේ නැහැ. ජොබ් එකට සේවය කරන්නේ නැහැ. එයා සේවය කරන්නේ දෙවියන් වහන්සේ. අපොස්තලවරුන්ගේ ඉගැන්වීම කියන්නේ ඒකයි. ආමේන්. උන්වහන්සේගේ තරු 12 කියන්නේ ඔවුන් ජොබ් එකක් කරන්නේ නැහැ දෙවියන් වහන්සේට. ඔවුන් දෙවියන් වහන්සේට සේවය කරන්නේ. ඒ ඉගැන්වීම තමයි ප්‍රසූත වේදනාවෙන් ජොබ් එකක් කරන කෙනා යමක් ලබා ගන්න ඕන නිසා ඉන්න අයට ප්‍රසූත වේදනාව පෙන්නලා දෙන්නේ නැහැ. ඔවුන් මුරුංගාත්තේ තියෙන ඔයත් උදේ කමක් නැහැ. අනිවා වෙන බාහිරට කමක් නැහැ යටිකින්ද. වෙන පුරුෂෙක් කමක් නැහැ ඔයාලට හොඳ නම් තියාගන්න. පරණ කිසුතුනේ හත් දෙනෙක් තියා කමක් නැහැ තියාගන්න. ආමේ ඔයාලට කමක් නැහැ ටික දවසකට තියාගන්න. මං අරගෙන කරන්නේ කමක් නැහැ. ඇයි ජොබ් එකේ ගාන හම්බෙන්න නිසා. ප්‍රසූත වේදනාව ගැන කතා කරන්නේ නැහැ. පැහැදිලිද? අපිට වේදනාව එනවා නම් අපි හැම කෙනෙකුටම දෙවියන් වහන්සේගේ අපොස්තලවරුන්ගේ හඬ එනවා නම් අපි හැම කෙනෙකුටම රිදෙන්න ඕන. අපිට රිදෙනවා නම් අපි ඉන්නේ හරි තැන. අපිට දෙවියන් වහන්සේගේ වචනේ වැදිලා අපිට රිදෙනවා නම් දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. ආමේන්. ඒක තමයි නියම ස්වභාව. ජොබ් එක කරනවා නම් මේ ආසනය මෙයා යනකොට ඒ ගතමන්ට එක නැති වෙනවා. ජොබ් එක නියා කරන්නේ. හලෙලුයා. අද ජොබ් එකට කරන සභාවේ ගොඩාක් සෙනෙක ඉන්නවා. ඇයි? යා ජොබ් මට කොටස නැති වෙනවා. මගේ ගානට වෙනවා නිකෝ. ජොබ් එකට මෙහි දෙවියන් වහන්සේගේ දරුවෝ සේවය කරන්නේ. හලෙලුයා. දේව සේවකයෝ දෙවියන් වහන්සේට මෙහෙම කරන කිසි කෙනෙක් ජොබ් එකක් කරන්නේ නැහැ මේ. දෙවියන් වහන්සේට අපි සේවය කරනවා. ඊයයි තමයි කෙනෙක් කියන්නේ මම ක්‍රිස්තුස් වහන්සේගේ සිංහාසනේ මම ඉඳගෙන ඉන්නේ. මම ඉඳගෙන ඉන්නේ හේතුවක් තියෙනවා. හේතුව දැන් මෙතන තියෙනවා. මොනවද?
හේතුව මෙතන තියෙනවා සභාව මෙතන කතා කරනවා ස්ත්‍රිය ගර්භණීව සිටියාය විරිරුජා විඳමින් ප්‍රසූත වේදාවෙන් යුක්තව මොරගසන්නේ. එයා තමයි මොරගසන්නේ සභාවෙන්නේ. අපොස්තලෝගේ සභාව තමයි මොරගන්නේ. ආමේන්. හලෙලුයා. එයා ඊට පස්සේ දකින්නවා තවත් ආසේ තවත් පුදුම දෙයක් දැක්කා. හැම කෙනෙක්ම කියවන්නේ හරිද? මොනවද එතන කියන්නේ? තුන්වෙනි පදේ 12 තුන්වෙනි පදේ මොනවද කියන්නේ? තවත් පුදුමයක් දැක්කලු. මොනවද මේ පුදුමය? තවත් පුදුමයක් දැක්කලු. එනම් හිස් සතක්ද අන් සතක්ද තමාන් හිස් පිට බොහොම හොඳයි. ආමේන්. අන් 10ක්ද තමාගේ හිස් පිට මකුණු සතක්ද ඇති මහත් රතු සර්පෙක් විය. උගේ වල්ගේ හාසේ තාරකාවන්ගේ තුනින් කොටසක් ඇද ඒවා පොළොවට එළිවි. ආමේන්. ඒ කියන්නේ මේ රතු සර්පයා සඳහන් කරනවා යක්ෂයාට. යක්ෂයාට තාමත් බලය තියෙනවා. ආමේන්. ඔව් බලයෙන් යුක්තව තමයි ඔහු ඉන්නේ. ඔහුට බලය තියෙන නිසා අහසේ ස්වර්ගීය ස්ථානවල තියෙන යම් යම් දේවල් ඔහුට පුළුවන්කම තිබුණා ඇදලා බිමට එලන්න. ආමේන්. යම් යම් දේවල් ඔහුට බිමට එලන්න බලය තිබුණා. ආමේන්. මම හිතේ 9 වෙනි පදයට යනවා. අපි ආපහු ඉස්සරහට යනවා. මට ඒක පෙන්වන්න ඕන නැති වුණා. මුළු ලෝකයා රවටන්නා වන යක්ෂයාය සාතන්නේ කියන ලද මහ සර්පයා නැමැති ඒ පුරාණ සර්පයා පහතට හෙළනු ලැබේ. ඔහු පොළොවට හෙළනු ලැබී. එදා තමයි ඔහු පොළොවට යටෙන්නේ. එතකම් ඔහු ස්වර්ගීය ස්ථානවල කොහේ හරි තැන්වල ස්වර්ගෙන් වැටුණා කියන්නේ. ඔහු කොහේ හරි තැනක ඉන්නවා. උගේ පැටව ඉන්නවා. මේ 33 කෝටිය ඇවිල්ලා පොළොවත් ඇවිල්ලා සෙල්ලම් දාලා යනවා. ආමේන්. ඊට පස්සේ වෙනදී අපිට අදාළ නැහැ. මෙතනට වෙන්න යන දේ අපිට අදාළයි. ඊට ඉස්සෙල්ලා ටික. මේ පස්සට වෙන්න යන දේ අපිට අදාළ නැහැ. ආමේන්. ඊට ඉස්සෙල්ලාට වෙන්න යන දේ අපිට අයිති වෙලා තියෙන්නේ. අපි ඒ ටික අද දවසේ බලමු මොනවද උන්වහන්සේ කතා කරන්න යන්නේ කියලා. ආමේන්. දැන් උන්වහන්සේ මතක් කරලා දෙනවා ස්ත්‍රිය ක්‍රිස්තුස් වහන්සේගේ ස්ථානවල පාවුතුමා කියනවා මට ඉඳ ගන්න දැන් බලය තියෙනවා මං ඉඳගෙන ඉන්නේ. ඒ ඉඳ ගන්න ආවි මං කොහමද හේතුවක් තියෙනවා මොනවද අපොස්තලවරු තුලින් පිළිදන ලද මම සභාවට එකතු වෙලා තිබුණා. ඊතු සභාවට මං ඇවිල්ලා තිබුණා. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේගේ මම සභාවේ නියෝජිතයෙක් හැටියට මම ඉන්නවා. ආමේන්. ක්‍රිස්තුස් වහන්සේ තුල මම ඉන්න කෙනෙක් හැටියට මම ඉන්නවා කියලා ප්‍රකාශ කරා. හලෙලුයා. දැන් අපි බලන්න යන පුංචි රහසක් මේක ඇතුලේ තියෙන. ලොකු වටිනාම දෙයක් අපේ ජීවිතේ එකතු කරන්නට යනවා දෙවියන් වහන්සේ. මොනවද? හලෙලුයා. ආමේන්. හතරවෙනි පදේ කියන උගේ වල්ගෙන් ආසේ තාරකාවන්ගෙන් තුනෙන් කොටසක් ඇද ඒවා පොළොවට එළුවේ. සර්පයාද බදන්ට ආසන්න සිටි ස්ත්‍රිය වැදු කිනීම ඈගේ දරුවා කාදවන පිණිස ඈ ඉදිරි පිටාව. මොනවද වෙලා තිබුණේ? දැන් අර ස්ත්‍රිය වදන්ට යනවා දරුවෙක්ව. ඒ දරුවව කණ්ඩ ස්වර්ගීය ස්ථානවල තියෙන පුදුම දේවලු තියා පෙරලා දාලා මේ පුරාණ සර්පයා ඇවිල්ලා ඔව් කට ඇරගෙන බලාගෙන සිටියලු මොනවද ඒ වදන දරුවව කන්න. මේ වදන දරුවව කන්න ඕනෙකමින් බලාගෙන හිටියා. ස්ත්‍රියකින් වදන දරුවව මොනවද උන්වහන්සේ අපිට මතක් කරලා දෙන්නේ? අපොස්තලවරු තුලින් දෙවියන් වහන්සේගේ සභාවේ උන්වහන්සේගේ ඒ අපොස්තලවරු උන්වහන්සේ ඔවුන් තුලින් ලියන ලද ඒ මහත් පණිවිඩය තුලින් ජීවත් වෙන්නව අය මහත් වේදනාවෙන් ප්‍රසූත වේදනාවෙන් ඉන්න අයගෙන් බිහි වෙන දරුවව කණ්ඩ යක්ෂයා බලන්නේ. අනිත් ඒවා නෙමෙයි. ආමේන්. අනිත් බිහි වෙන අයව නෙමෙයි
කණ්ඩ බලාගෙන ඉන්නේ අර හාස්කම් වෙලා අරවා වෙලා මේවා වෙලා සුව වෙලා සභාවට එනවා අර මොන හරි ලබා ගන්න ජොබ් එකක් ලබා ගන්න අර ඒ අය නෙමෙයි. කායද උන්වහන්සේගේ ප්‍රසුත වේදනාවෙන් වදන්නේ යන්නේ සභාව ස්ත්‍රිය ඇවිල්ලා අපොස්තලවරුන්ගේ වේදනාවෙන් ගැලවෙන්න ලබන්න බිහි වෙන්න යන කෙනාව කා තමන පිළිතුරස පමණයි යක්ෂයා එන්නේ. ආමේන්. අනිත් මුට වැඩක් නෑ. හැබැයි ඒක රහසක් සිද්ධ වෙනවා මෙතන. ඒක තමයි පවුල්තුමා අපිට මතක් කරලා දුන්නේ පිසපොතේ. හalleluya. මොනවද මතක් කරලා දුන්නේ? යා ආමේන්. පිස දෙකේ හයි කරලන්න එපා. අපිට කිව්වේ ස්වර්ගික ස්ථානවල වාඩි උනායි කියලා ඒකයි කිව්වේ. යේසුස් වහන්සේ එළිදර පොතේ දෙකේ අපිට මතක් කරලා දුන්නා මොනවද? ජය ගන්නාට තුනේ මතක් කරලා දුන්න ජය ගන්නාට මම ඉඳපු සිංහාසනේ ඉඳ ගන්නට දෙනවා. ප්‍රසුත වේදනාව විඳින්නේ ස්ත්‍රිය කියන්නේ සභාවේ ජය ගන්නා කෙනාට මම වාඩි වෙන්නට උන්වහන්සේ දෙනවා. ආමේන්. ජය ගන්නාට තමයි මේ සිංහාසනයේ වාඩි වෙන්න දෙන්නේ වෙන කාටවත් නෙමෙයි. එතකොට මොනවද වෙන්නේ? යාව කාදවන්න එනවා. ඒක මම කිව්වේ සභාව වෙවිලා ප්‍රශ්න නැති සභාවක් නෙමෙයි. හැමතිස්සෙම වේදනාවෙන් දුවන සභාව. අපොස්තලවරුන්ගේ සභාව කියන්නේ වේදනාවෙන් දුවන සභාව. ආමේන්. මොනවද මෙතන වෙන්නේ? මේ දරුවා හalleluya ආමේන් ආසංසිකය බැදු කිනීම ඒ දරුවා කාදමන පිට පිට සිටියේ සියලු ජාතීන් යදන්නකින් ආණ්ඩු කරන පුත්‍රයෙකු පිරිමි දරුවෙකු වැදුවාය. ඇගේ දරුවා දෙවියන් වහන්සේද උන්වහන්සේගේ සිංහාසනයේ වෙතද ඇදගෙන ලැබුවේ. බොහෝ අය කියනවා මේ කතා කරන්නේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ගැන කියලා. නැහැ. යේසුස් වහන්සේ මං ඉස්සෙල්ලා කිව්වා මේ පොත ලියද්දී උන්වහන්සේ ස්වර්ගයට ගිහලා අවුරුදු 60ක් කියලා. එතකොට මේ ගැන මෙතන කතා කරන්නට බෑ. උන්වහන්සේ ආපහු මෙතන වදන්නට බෑ. එහෙනම් සභාවේ යම් කෙනෙක් නැගිටලා බිහි වෙනවා. ඒ බිහි වෙන කෙනා උන්වහන්සේගේ සිංහාසනයට ඇද ගනු ලබනවා. මෙතන කියනවා එයාව බිහි වුණු කෙනින්ම දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සිංහාසනය වෙතට ඇදගත්තලු දෙවියන් වහන්සේ. සාතන්න කණ්ඩ බැරුව ගැලුවේ කෙනාව. ආමේන්. අනිත් ඇයට ඕන දෙයක් වෙනවා. එයාට මුකුත් වෙන්නේ නැහැ. එයාව උන්වහන්සේ සභාව ස්ත්‍රිය බිහි කරපු ගමම්ම එයාව සිංහාසනය වෙතට ඇදගත්තා. පවුල්තුමා කියන්නේ අතන එපිස පොතේදී මතක් කර දෙන්නේ මම ස්වර්ගික ස්ථානවල දැන් මම ඉන්නේ. එහෙනම් මොකක්ද වෙලා තියෙන්නේ? අපොස්තලවරු මොනවද කරලා තියෙන්නේ? ඔවුන් සියලු දේ අත්හැරලා යේසුස් වහන්සේට එක්ක ගිහිල්ලා තියෙනවා. ස්ත්‍රියකින් මතක් කරලා දෙන්න මොනවාද? අපි ප්‍රසූත වේදනාව ස්ත්‍රිය හැමෙන් ප්‍රසූත වේදනාව විඳින තරමට වේදනාවෙන් ඉන්නේ මොනවද? සියල්ල අතාරින්න යන්න ඕන ස්වර්ගයට යන්න කියලා තමයි කියන්නේ. අතාරින්න නැති අය නවතින්න යනවා ගිල ගන්න යනවා සාතන්. අතාරින්න යන්න අපොස්තලවරු හිටියා වගේ යන්න ජීවත් වෙන්න. ඒක තමයි සභාවෙන් කියන්නේ. ඔබ සියල්ල අතහැරලා තාම ඉන්නේ. ඔබ සියල්ල අතහැරගෙන ඉන්නේ මේ මොනකොට. හැබැයි අපොස්තලවරු හිටියා. ඒ නිසයි පවුල්තුමා කියන්නේ මම සිංහාසනේ ඉන්නේ වාඩි වෙලා. ස්වර්ගික ස්ථාන උන්වහන්සේ කියනවා ජය ගන්නාට මම සිංහාසනේ වාඩි වෙන්න දෙනවා. ආමේන්. අනිත් කෙනාට නෑ. හැබැයි අපොස්තලවරුන් තුලින් අපිට මතක් කරලා දුන්නේ මොනවාද? අපොස්තලවරයා එයා සිංහාසනේ වාඩි වෙලා ඉන්නවා කියන්නේ අතහැරලා ජීවත් වෙනවා. මොනවද අතහැරලා නැති මේ වෙනකොට? සභාව ප්‍රසූත වේදනාවෙන් කතා කරන්නේ අතහරින්න. අතහරින්න තමයි අපිට රිදෙන්නේ. බෝවයි කියන්නේ ඒක මේ කියන්නේ මරියන්නේ. ඕව අපිට හරියන්නේ අපිට දෙයිනි කියලා ඉන්න ඕන සභාවට ගිහිල්ලා දෙයිනි කියලා නමස්කාර කරන්න තිබුණා නම් ඇති. ඊ අපොස්තලවරුන්ගේ කියන්නේ නෙමෙයි.
ඒවා ජොබ් එකට තියෙන ගැන්නේ. ඒ උන් ජොබ් එකක් කරන්නේ. හලෙලුයා. අපොස්තලවරුන්ගේ කියන්නේ ඔබගේ ජීවිතේ එනවා නම් ඔබට දෙන්න ඕන. ආමේන්. පාවුල්තුමා ප්‍රථම සභාව පටන් ගද්දී එයා කතා කරන්නේ 5000කට වැඩි සෙනගක් හිටියා. 3000 මොනවද කිව්වේ? අදහගත්තලු. කොයි වගේද? අපොස්තලවරු වෙන්නේ. සියල්ල අතරින් ඒගොල්ලෝ ඇහෙන මොනවද ඉස්සෙල්ලාම? අපි මොනවද කරන්නට ඕනේ? එයාව පිළිගන්න ඕන. අන්න දාලා සිත්තක උන්ගේ සිත් කැඩිලා, රිදිලා, ඉරිලා. ඒ කතා කරේ උඹලා සියල්ල අතරින් සිද්ධ වෙනවා. මොනවද ආපම කිව්වේ පාවුල්? පේත්‍රස් මොනවද කිව්වේ? උඹලා පසුතැවිලි වියල්ලා. මොකද හේතුව? ආදීලිය තියාගන්නilla. ආමේන්. ක්‍රියා එළිදරපතේ දෙවෙනි පදයේ තමයි පරිච්ඡේදයේ මේ පස්වෙනි පදයට ගෙනිච්චා. නුඹලා වැඩි සිටින තැන්වලින් මේකට බලන්න. උඹලා වැඩි සිටින්නේ කොහෙද කියලා බලලා තේරුම් ගන්නilla. පසුතැවිලි වෙලා. පසුතැවිලි වෙලා පහන බඳලා ගන්නilla. මම එළිය දෙන්න. මානක උන්වහන්සේ සිංහාසනේ ඉඳගන්න පුළුවන් දේවල් මානක තියෙනවා. අධහැරපල්ලා අන්සියලු දෙන්න. එහෙම වෙන කෙනා තමයි මෙතන උන්වහන්සේ සභාවෙන් එළියට උන්වහන්සේ සභාවෙන් බිහි කරන්නේ කෙලින්ම යාව ඔසවා ගන්න ලබන්නේ. මෙතන කියන උන්වහන්සේ ඔසවා ගන්නවා. ආමේන්. දෙවියන් වහන්සේගේ බයිබලයේ කියලා තියෙනවද අපිට රාජකීය ස්ත්‍රී කියලා ඔය? රාජකීය ස්ත්‍රිය පූජක සන්තකයක් කට්ටිය කියලා ලියලා තියෙනවද ඔය? රාජකීය පුත්‍රයෝ මේ පුත්‍රයව තමයි ලගන්නේ. සභාව ඇවිල්ලා ස්ත්‍රිය නිවෙන ඔක්කොම දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් ඒක තමයි ස්ත්‍රී පුරුෂ ඔක්කොම අපි වැදගෙන ලබන්නේ. හලෙලුයා. අපි ඉන්න ඕන මේ පොළොවේ හිටියට ක්‍රිස්තුස් වහන්සේගේ සිංහාසනේ වාඩි වෙලා ඉන්නවා බලයට. ආමේන්. දැන් මේ හිටියෝ නැත්තම් මොනවා වෙයිද? හලෙලුයා. මෙතනදී මතක් කරලා දෙනවා. අපි එතනට යමු. ඉතින් අපිට කරනවා අපි යමු 12 වෙනි පරිච්ඡේදෙට. සියලු ජාතීන් පස්වෙනි පදේ කියනවා යදණ්ඩකින් ආණ්ඩු කරන පුත්‍රයෙකු පිරිමිදන්කු වැඩි වේයයි. යාට බලය තියෙන සභාවේ ඕනම දෙයක් ස්වර්ගයේ පොළොවේ සියලු බලය යේසුස් වහන්සේ කරනකොට එන මේ පිරිමිදරුවට දෙනවා. සභාවෙන් දී වෙන අපොස්තල ගැනීම තුලින් දී වෙන කෙනාට සාතන්ට වඩා බලයක් තියෙනවා. ආමේන්. ඔබ හැම කෙනෙකුටම සාතන්ට වඩා බලයක් තියෙනවා. සාතන් දුරුකාරී. ඒක අපි ඉන්නේ සාතන්ගේ පැටව දුවන්නේ. ඒ බලය අපේ ජීවිතවල ක්‍රියාත්මක වෙන්නේ මොනවද? අපි වේදනාවල් ඒ වේදනාව ප්‍රසුත වේදනාවෙන් දිනුණු කෙනාට විතරයි ඔය බලය තියෙන්නේ. අනිත් එක නෑ. අපි ජීවිතයේ සියල්ල ඒ වේදනාවෙන් ස්ත්‍රිය ඉන්නේ ඒ විලැජ්ජාවෙන් නේද? ඒ ඉන්නව ඒ විලිරුජාවෙන් ඉන්නව ඒ අමාරුවෙන් බිහි වෙන පුත්‍රයා තමයි ඔබයි මමයි ක්‍රිස්තුස් වහන්සේගේ සභාවේ ඉන්නේ. ඊට බලය තියෙනවා. මොකද සාතන් කොච්චර ගිල ගන්නවත් උන්ට ගිල ගන්නට බෑ. ස්වාමීන් වහන්සේ උන් ඇද ගන්නවා උඩට. ආමෙන්. නැත්නම් අනිත්යට මොන හරි ප්‍රශ්නයක් වෙන්න යනවා. හalleluya. ආමෙන්. අනිත්යට ලොකු ප්‍රශ්නයක් වෙන්න නම් මොනවද මේ ප්‍රශ්නේ මෙතන කියනවා? මොනවද කියන්නේ? හalleluya. ස්ත්‍රිය හයවෙනි පදේ කියනවා ස්ත්‍රියට අන්න මතක් කරනවා ස්ත්‍රිය කියලා කියනවා සභාව. අර ඉස්සෙල්ලාම කිව්වේ ආමෙන් තරු 12ක් තියාගෙන ඉඳපු ස්ත්‍රිය ගැන අන්න ආපහු මතක් කරනවා. ස්ත්‍රියට මොකද උනේ කියලා කියනවා ඈ කාන්තාරයට දුවන්න කියලා. උන්වහන්සේව ඔසවා ගත්තට පස්සේ සෙනඟ සභාව තියෙනවා නෑ නෙමෙයි. සභාව කියන එක තියෙනවා. ඈට දුවන්න වෙන්නේ කාන්තාරයට. ආමේන්. අපි කාන්තාරයට ආපහු දුවන්න ඕන සෙනඟක් නෙමෙයි. ඔබේ ජීවිතේ කොටා ගන්න. අපි ආපහු කාන්තාරයට දුවන සෙනඟක් නෙමෙයි. අපි කාන්තාරේ දලා අපි ආපහු සෙනඟ.
අපි ආවෝ කාන්තාරයට යන්නේ නැහැ. අපි ඔසවා ගන්න ඉන්නයි. අපි ආවෝ කාන්තාරයට දුවගෙන යන්න ඕන සෙනගක් නෙමෙයි. හලෙලූයා. ආමේන්. ස්වාමීන් වහන්සේ මේ මොහොතේ අපිට ඊටමත්ම සියුම් කතා කරනවා. ඔබව ඇද ගන්න ලැබූ සෙනග. ඔබ මම ස්වර්ගයට ඇදගෙන ලැබූ සෙනග. අපිට ඒකයි මේ වේදනාවල් එන්නේ. දරා ගන්න වෙන්නේ. අමාරුකම් එන්නේ. ඒ ප්‍රසුත වේදනාවෙන් අපව බිහි කරලාදී සාතන්ට බැහැ වල ගන්න. අපි ඒෙන් අත්පත් කරගෙන ඉන්න ඕන. පවතුම ඒකයි කියන්නේ එපිස පුතිතිකී 6 කියන්නේ මම ක්‍රිස්තුස් වහන්සේගේ සිංහාසනේ මම වාඩි වෙලා ඉන්නේ. ඒක තේරුම තමයි මෙතන පෙන්නලා දෙන්නේ. යා වැදගෙන තියෙන ස්පර්ශයට. එහෙනම් එකලන් විතුලින් සුදාත්මයන් වහන්සේ දුන්නේ ගැනීම අනුව අපි යන්න ඕන. අපේ ගැනීම නෙමෙයි. අරයාගේ න්යාගේ යාගේ ගැනීම අපිට අදාළ නැහැ. අපි යන්න ඕන මේකේ තියෙන ඔබේ ඉගැන්වීමට. ආමේන්. අපිට බෑ අරයාගේ හොඳ ඉගැන්වීම දෙන්න මෙයාගේ හොඳ ඉගැන්වීම දෙන්න අරයා හොඳට මෙහෙම කරන අරයා මෙහෙම කරන අරයා ආස්කම් කරන මෙහෙම කරන අපිට අදාළ නැහැ. අපිට ඕන මේ තුල මේ විදියට යන ඉගැන්වීම. නුඹ මානවවරේ මේ කතා කරන්නේ මම යන්න ඕනේ යේසුස් වහන්සේ යන නිසා අපිට වෙන පාරවල් වල නෙමෙයි. අද බොහෝ කිතුනෝ නැවතිලා තියෙනවා අපිට ඕන නම් විදියට. පොළොවේ ජීවත් වෙන්න. මතක තියාගන්න. මේ ඇදගත්තේ නැත්නම් ඔබ ස්වර්ගයේ වෙත ඔබගේ ආත්මීය දැනට හේත් තිබුණේ නැත්නම් ස්වර්ගයෙන් ආපු ආත්මීයාට ස්ථිර වෙලා නැත්නම් ආපහු උන්වහන්සේ එන විට නැවත එන්නට හම්බෙන්නේ නැහැ. ඇදගෙන නැත්නම්. ආමේන්. දෙසොලනික පොතේ කියන්නේ මොනවද? පළවෙනිම මලාවය ඇවිල්ලා ඒ ශරීරවලට එකතු වෙනවා. ඊට පස්සේ ජීවත් වෙලා ඉන්න අය ඒ විටම උන්වහන්සේගේ අභිමුඛත්වයට සොවා ගන්නවා. යන්නම් වෙන්නේ උන්වහන්සේගේ හරි ප්‍රසුත වේදනාවෙන් ජීවත් වෙන අය. ප්‍රසුත වේදනාව වෙන්නේ මොකටද? හේතුව අපි අත්හරින්නේ කොහොමද? අපි අත්හරින්නේ කොහොමද? ස්වාමී කතන්ද? කොහොමද මයින් වෙන්නේ? අයින් වෙන්න නම් ගෝලයේ දොස් දෙනා බලන්න. ඔබට අයින් වෙන්න ඕන නම් ඒ ගෝලයේ දොස් දෙනා බලන්න. ඒක කියන අපොස්තලවරුන්ගේ ඉගැන්වීම කියලා. අයින් වෙන්න ඕන නම් මේ තරදොලස ගැන බලන්න. ආමේන්. ඔබ තරදොල බලන්න. අයින් නැති කෙනෙක් හිටියා. යූදස් බලන්න යහදියා. අනිත් හැදියා බලන්න ඕන අතරදාවි කිය. අතරදාවි. සුද්ධාත්මයන් වහන්සේ හම්බුනාට පස්සේ අතරදාවි. කොහේව දැනෙන දිනන මොනහරි තියාගෙන ගියයි කියලා. මොනහරි තිබුණා කියන සයිට් එකේ හොරෙන් කොමරි ඉඩම් කොටසක් අරගෙන තිබුණායි කියලා. කොහෙන් අර මොනහරි තිබුණාද? වෙන මොනහරි හොර රාසේ ජොබ් එකකට දෙවියන් වහන්සේට සේවය කරයි කියලා. ආමේන්. කොහෙන් තිබුණාද අනුන් මුරුංගාත් තිබ්බයි කියලා. කොහෙන් තියනවද වරද දුරු දැන විඩ තිබ්බා නෑ ආ බටර් ගෑවයි කියලා කොහෙන් තියනවද? කොහෙන් තියනවද සභාව කිලුටු කරන්න එපා කියලා තියෙනවා කිලුටු කරගෙන ඉන්න කියලා තියෙනවද? කොහෙන් තියනවද එක පිරිමියෙකුට ස්ත්‍රී 3 දෙනෙක් 4 දෙනෙක් කරගෙන මෙහෙ එන්න කියලා? කොහෙන් තියනවද එක බාහිරකට පුරුෂය 3 දෙනෙක් 4 දෙනෙක් කරගෙන එලා නමස්කාර කරන්න කියලා? තියෙනවද? කොහෙන් තියනවද එක බාහිරයක් එක පුරුෂයෙක් එක්ක ජීවත් වෙන්න කියලා? ආයෙත් මේ අනුව යමු. ආමේන්. අනියම් බාහිරයක් එක්ක අනියම් පුරුෂයෙක් එක්ක ජීවත් වෙන්න කියලා දීලා තියෙන අපොස්තලවරු නැත්තම් අපි කරන්න එපා. සුද්ධව ජීවත් වෙන්න ඕක කියලා කියනවාද? එන සුද්ධව ජීවත් වෙමු. ආමේන්. හොරකම් කරන්න එපා කියලා තියෙනවනම් හොරකම් නොකරමු. අනුන්ගේ ඉඩමවත් අල්ලපු වැටේ ඉඩමවත් අනුන්ගේ අන්තිමට කියලා දෙන අනුන්ගේ භාර්යාව හොරකම් කරන්න එපා කියලා. අඩුමදා. ඒ කෙනා තමයි විදුලුජ්ජාව තියෙන්නේ. ඊය ස්වභාවිකම වේදනාව තියෙන්නේ ඇයි අපිට රිදෙනවා? රිදෙන ස්වභාව තමයි ස්වභාවගන්නේ. දැන් අනිත් අයතුණු කියනනේ කාන්තාරයට ගියයි කියලා. ඔබ ආසදාව කාන්තාරයට යන්න. කාන්තාරයට ගියොත් තමයි මං කිව්වා 9 වෙනි පදේ හපෙන්නේ. මොනවද? අර ස්වර්ගයේ තැන්වල හිටපු එක සෙල්ලම් කරගෙන ඉඳලා ඒවල දේවල් තරුවට්ටලා ඌ පොළවට එනවා. ඌ පොළවට ආවට පස්සේ සබාවට දෙන වේදනාව අපිට උසුලන්නට බෑ. මේ එතකොට තමයි පුදුම දේවල් සබාවට කරන්නේ. එහෙම ඉන්න අය තමයි ඔය මරණයට බය ඉන්නේ. වේද සාක්ෂිකාරයෙක් මැරෙන්න වෙන්නේ නේද?
ඉතින් ඔකට යන්න ඕනේ නෑනේ නේද? ඉන්න අවස්ථාවේදී දෙවියන් වහන්සේගේ වචනේ අල්ලගෙන අවංකව සුද්ධව නොකරැල්ල පවිත්‍රව දෙවියන් වහන්සේත් එක්ක ඔසවා ගන්න යන ඉවරයි. නිකම් බලෙන් යනපන් මට කියලා කියනවට වඩා නේද? ඒකෝර වේදනාව වැඩිනේ නේ? එහෙනම් කඩේ මම යේසුස් වහන්සේ දැන් පිළිගන්නවා අරගෙන ඉන්නේ කරන්න දෙයක් නැහැ කාන්තාරට ගිහිල්ලා කුටි කරනට වැඩි හොඳ නැද්ද? මේ ඉන්නේ විදිහට ජොලි උඩට යන්න එක. දැන් තේරෙනවද? සභාවේ දෙනවා නම් ඒක හදාගෙන කොහොම හරි උඩට යමු. නැතුව පණකටින් ඉදී ඔබ කාන්තාරට ගිහිල්ලා මරන්න දෙන්න එපා. ඒ වෙලාවට සර්පයා පොළොවට ආවයි කියන්නේ ඌ හොඳ සෙල්ලම් දායි. දැන් සෙල්ලම් දාන්න බැරුවනේ ඔබට ඉන්නේ ඌට. ඇයි ඔබට ඌට ඒක සෙල්ලම් දාන්න දෙන්නේ යන්නේ? දැන් අපිට රිදින් තමයි අපිට තියන්න අමාරු නේද? හරියට කාම්බිලියක් ගෑවි චුන්නගේ සමහරක් කරලා අපිට රිදෙදි කසනවා. කොයි වෙලාවෙ ඉඳර කරන්නේ ඔරලොසු බලනවා. ඒව දරන්න බෑනේ. ඔයගොල්ලෝ දන්නවද? මම මේකට පුංචි උදාහරණයක් කියනවා මේක ලස්සනයි. මොනවද? ඔබ දැකලා ඉන්නවද පිස්සු? පිස්සු දැකලා තියෙන පිස්සු. පිස්සු කියන්නේ කියන දේ අහන්නේ නැති කෙනා පිස්සා. නේද? ඇයි කියන දේ අහන්නේ නැත්තේ? එයාගේ මනසේ වෙන එකක් වැඩ කරනවා. ඒ නිසා කියන එක අහන්න බැරි නිසා එයාට අප්සෙට්. එයාට තියෙන වෙන ඉලක්කයක්. ඒ නිසා යා බලන්නේ කියති පැනලා දුවන්න. පිස්සුත් එක්ක කතා කරලා බලන්න එයා වෙන මොනවාරි ප්‍රශ්නයක් දාලා කෑ ගහලා ළඟ කරලා පැනලා දුවන්නම යාට ඕනේ. මොකද යාගේ ඒක නෑ. පැහැදිලිද? පිස්සි කවදාවත් කැමති නෑ හොඳ කෙනෙක් කතා කරද්දී. එයාට කතා කරනවා නම් වෛද්‍යවරු පිස්සෙක් වගේ තමයි කියලා බේත් කරන්නේ. එයා දුන්නොත් එයාත් එක්ක දුවනවා. එයා කැමති කිව්වම දැන් ඉගෙන ගන්න එයා ගැට ගහ ගන්න ડોක්ටර්. හරිද? එයාට කිව්වනේ කියලා නිදා ගන්න ඕනේ නේද? ડોක්ටර් නිදා ගන්න. ડોක්ටර් හොඳයි. ඒ මනුස්සයෙක් කියන දේ කරනවා. පිස්සකින් මට දැන් ගොන්න ඕනේ කියලා හරි දුවමු කියලා අනේ ડોක්ටර් දුවනවා කරන්න දෙයක් නෑ. පිස්සෙක් කියන්නේ. ડોක්ටර් පිස්සු නෑ. අපි පිස්සු නෙමෙයි. අපි ආත්මයන් වහන්සේ ගෙනියන්න ලබන අය. අපිව විඳලා අපේ තියෙන ප්‍රස්ත වේදනා මෙතන කියන්නේ එකකින් අපිව හදන්නේ උන්වහන්සේට සවා ගන්න. ආමේන්. නැත්තම් මෙතන මේ කාන්තාරයට ගියා නම් ස්ත්‍රී කාන්තාරයට පලා ගියේ ඒ කියලා පෝෂණය කරන්න නම් අයියෝ ස්වාමීන් වහන්සේට පුදුම දෙයක් වෙයි. අපි අලකුඩුවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක අපි පෝෂණය කරන්න යන්නේ. දැන් තියෙන chance එක මිස් කරගන්න. දෙවියන් වහන්සේ මේ මොහොතේ මතක් කරලා දෙනවා ඔබව මිස් වෙලා තියෙන්නේ කියන එක. ඔබ උන්වහන්සේගෙන් මිසින් වෙන්න උත්සාහ කරනවා. ඉක්මනින් හැරිලා ඉන්නේ. මොකක්ද හැරිලා ඉන්න කතා කරන්නේ? එළිදර අපිට දෙවෙනි පරිච්ඡේදය මතක් කරා. නුඹ වැටිලා තියෙන තැන ඔබගේ කකුල් වල පණ නැති එළිය නැති තැන හොයාගන්න. නුඹ වැටි ඉන්නේ කොහෙද? නුඹ වැටි ඉන්න ස්ථානය මතක් කරගන්න. හලෙලූයා. අපි යමු එතනට නැවත. එබැවින් දෙවෙනි පරිච්ඡේදයේ පස්වෙනි පදේ කියනවා නුඹ වැටි ඉන්න ස්ථානය වැටි සිටින්නේ කොතනින්දයි සිහි කොට පශ්චාත්තාපව පළමු ක්‍රියාව කරන්න. ඔබ වැටිලා ඉන්න තැන හොඳට හොයලා බලලා ආපහු ඒ එළියෙන් නැගිටින්න පුරුදු වෙන්න. ඒ එළිය තමයි සුද්ධාත්මන වහන්සේගේ පවන. ඒක අපිට දීලා තියෙන ඔබ වැටිලා තියෙනවා පහනේ පැත්තකින් තියලා. නැවත පත්තු කරගන්න. පත්තු කරගත්තේ නැත්නම් උන්වහන්සේ කියනවා ආමේන්. නැතොත් මම නුඹ ළඟට ඇවි. නුඹ ඒ ආපහු කියාගන්න කැමති වෙන්නේ නැත්නම් පශ්චාත්තාප නොවනවා නම් නුඹේ පහන් දුක සුවකී ස්ථානේ මම අයින් කරනවා. යයින් කරොත් තමයි කාන්තාරයට පළදුවන්න සිද්ධ වෙන්නේ. ආමේන්. නැත්නම් ආපහු වැටි ඉන්න තැන අපි හොයාගෙන ආපහු පහන අල්ලගෙන අපේ පහන් දුක දල්වා ගත්තා නම් ස්වාමීන් වහන්සේ පිළි ප්‍රේස් ද ලෝඩ් සාතන්ට බව කන්නට බැහැ. නිල ගන්නට බැහැ. ආමේන්. හලෙලූයා. 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 මනමාලයාගේ ආසාව තමයි මනමාලයෙන් සූදානම් කරගන්නේ. එහෙනම්
භාෂාව තමයි එපිස පොතේදී කීහයි කිව්වා වගේ මොනවද ඔපෙරලන්න එපා ස්වාමීන් වහන්සේගේ ස්ථානයේ එයත් ඉන්න එක. හලෙලූයා. ඒ වගේම එළිදරව් පොතේ අපි දැක්කා එතන මතක් කරනවා තුනේ 21 ජය ගන්නාට මගේ සිංහාසනෙ ඉඳ ගන්නට දෙනවා. ඔබ ක්‍රිස්තුස් වහන්සේගේ සභාවෙම නැති ස්ත්‍රියගේ ජය ප්‍රසුත වේදනාව ලබමින් ජය ගන්න ඕන. ජය ගන්නාට තමයි මේ සිංහාසනේ වාඩි වෙන්නට දෙන්නේ. නැත්තම් මට කතා කරද්දී ඕක අල්ෆොන්සොට මේක සිල්වට මේක සුමනේට මේක කවුරු හරි ස්ත්‍රියකින් නැත්නම් පුරුෂයෙක්ගේ නමක් දාගන්න මට නෙමෙයි. මොකද මට ඒක ලබා ගන්න බෑ. මොකද මම පිස්සෙක් වගේ මට ඒක ගන්න බෑ. මගේ කාරණා වලට එක නෑ ඒ වචනේ. ඒ නිසා මට පිස්සු. පිස්සන්න හදාක ස්වාමීන් වහන්සේ වර්ගයට ගෙනියන්නේ නෑ මතක තියාගන්න. උන්වහන්සේ ගෙනියනවා නම් පිස්සව පිස්සු හොඳ කරලා තමයි ගෙනියන්නේ. පැහැදිලිද? කවදාත් අප්සර්ට් උන්වහන්සේ ස්වර්ගයට ගෙනියන්නේ. මොකද ප්‍රඥාව ඇති කෙනෙක් දේව ප්‍රඥාව ඇති කෙනෙක් තමයි ගෙනියන්නේ. මොකද පිස්ස අනිවාර්යයෙන්ම වැටෙනවා. ජය ගන්නාට දෙන්නේ. පිස්සු හොඳ වෙච්ච කෙනාට ස්වර්ගයට යන්නට පුළුවන්. ඒ නිසා ඇත්තටම අපි පිස්සු කාන්තාරයට පුව අපිව පිස්සෝ අපි ලෞකික දේවල් වල පුදුම කෑදරෙන් ජීවත් වුණු අය අපි උන්වහන්සේ ගෑවලා තියෙනවා. ස්වර්ගයේ ජීවත්. ආපහු කාන්තාරයට දුවන්න ඕනේ නෑ අපි. ආමේන්. ඔබට කාන්තාරයට යන්න ආසාවක් තියෙනවා නම් මතක තියාගන්න ඔබට ප්‍රසුත වේදනාව ඔබට නැහැ. ඔබට වේදනාවක් දැනෙන්නේ නැත්නම් මතක තියාගන්න ඔබ කාන්තාරයට දැනෙන්න දුවන්න සිද්ධ වෙනවා. ඔබට දැනෙනවා නම් දැනනොසේ කතා කරන්න මේ මටයි කියලා. ආබයි ඉස්සෙල්ලාම ඔබ වැටි තියෙන දැන තේරුණා. එතනදී ඔබගේ පහන ලුත් කරගන්න. දෙවියන් වහන්සේ පහන දැල්ුවා නම් කාටවත් ඔබ නිමන්නට බෑ. ආමෙන්. හලෙලූයා. එහෙනම් උන්වහන්සේට මතක් කරලා දෙනවා මොනවද? අපේ කිතුණු ජීවිතයේ ස්වාමීන් වහන්සේට උමනාවලා තියෙනවා. හලෙලූයා. අපේ පහන අලුත් කරලා දෙන්න. එහෙනම් උන්වහන්සේ කියනවා ආමෙන්. නමුත් මේක නුඹට ඇත්තේ දෙකේ 6 වෙනි පදේ කියනවා. නුඹට මේක ඇත්තේ. එනම් මා දිවේශ කරන කෙළවිතියන්ගේ ක්‍රියාවලට නුඹ දිවේශ කරන්නේ. ආමේන්. ඒ කියන්නේ නුඹට පුළුවන් වැරදි දේවල් නුඹේ ජීවිතෙන් අයින් කරගන්න. ආමේන්. නුඹට තියෙනවා මේක මොනවද? මම එපා කරන දේ. හලෙලූයා. නුඹට එපා කරන්නට බලය තියෙනවා. ආත්මයන් වහන්සේ සභාවට කියන දේ අන්නැත්තු අසාවා ජය ගන්නාට නම් දෙවියන් වහන්සේගේ පාරාදීසී තිබෙන ජීවන වෘක්ෂයෙන් අන්නට වුණට දෙනවා. ජය ගන්න. නුඹට මම හිතන දේම කරන්නට පුළුවන් ඉස්තෙක් නෙමෙයි. පිස්සු වැඩ කරන කෙනෙක් නෙමෙයි. මම කියන දේ තේරෙනවා. නුඹටත් ඒක කරන්නට පුළුවන් කියලා කියනවා. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ කතා කරුවත් අපිට පුළුවන්. එදා ක්‍රියාපොතේ උන්වහන්සේ කතා කරද්දී 3000 කැවුවේ අනිනලද සිද්ධියද වදාරද්දී අපි මොනවද කරන්නට ඕනේ? පේත්‍රස් කියන අය නම් උඹලා පසුතැවියා. පසුතැවිලා පොකමාව ලබාගෙන ඉල්ලා. මම ඕක පහන් ටික දන්නලා අරින්න. උඹලට මම බලය දෙන්නම් මේ පහනත් එක්ක ජීවත් වෙන්න. මේ පහන ගැන තමයි උන්වහන්සේ අනේ උඹලා වැටිලා ඉන්නේ ඇයි? ධනිස්වල ආලෝකයෙන්. අපේ ධනිස් පහන නැත්නම් අපි ඔක්කොම ඉවර ජීවිතේ. අපේ ආලෝකය යේසුස් වහන්සේගේ පහන අපේ ජීවිතයේ පාදවලට පහනක් වුණොත් අපේ මුළු ශරීරයම ඒ පහනින් දැකලා. ආමේන්. අද උන්වහන්සේ බුබාය පිළි අරගෙන දැන් නැසෙ කතා කරලා අපි ඒ බා කරලා අපේ මාර්ගවල අපි යනවා. ස්වාමීන් වහන්සේ දවසේ මේ සභාවට කතා කරනවා නැගිටවල්ලායි කියලා. අවදි වෙයල්ලා. පහන්රක තල්ල කන්ලා. ජය ගන්නාට මම ඉඳ ගන්නට මගේ සිංහාසනෙ ඉඳ දෙනවා. ආමේන්. නුඹලා සිංහාසනෙ ඉඳගෙන ඉන්නව සෙනගක්ය. නුඹලා වදද්දී සතුරට කවදාකවත් කන්නට දෙන්නේ නැහැ. මමම ඇද ගන්නවා කියලා සේනාව
දෙවියන් වහන්සේ කතා කරනවා. අපි දෙකම මෙහෙම අපට සියුම් පණිවිඩය අපේ ජීවිතේ උන්වහන්සේ දෙන්නේ. හalleluya. හalleluya. මම ඔබගේ මාන්න කැමති මේ ඔබ නැගිටිගෙන ඔබගේ ජීවිතයේ ස්ත්‍රියක් ඇවිල්ලා දරුවෙක් බිහි කරද්දී ඒ දරුවට හම්බෙන්නේ මොකද්ද? අලුත් ජීවිතයක්. අලුත් ජීවිතයක් තමයි හම්බෙන්නේ. යා එතකම් යා සැඟවිලා හිටියේ. අමේ අලුත් ජීවිතයක් හම්බුනේ. ඔබට මට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ ස්ත්‍රිය නැමැති ඒ අපොස්තල වරුන් තුලින් අපට අලුත් ජීවිතයක් දීලා තියෙනවා. ඒ අපිව බදපු ඒ සභාව ගැන අපි උන්වහන්සේට ස්තුති කරන්න ඕන. අපිට අලුත් ජීවිතයක් අපේ ජීවිතේ තියෙන්න ඕන. පළමු සියල්ල පාවකී. දැන් සියල්ල අලුත් තියෙනවා. නුඹ අලුත් දෙන්නු පන්නු දෙයන්නාසික රාජ්‍යයට ඇතුල් වෙන්න බෑ. අපිට අලුත් ජීවිතයක් මේ වදපු දරුවා අලුත් ජීවිතයක් ගත කරනවා නම් යාව දෙවියන්වහන්සේ සෝවා ගන්න. ආමේන්. හalleluya. අපි දැන් අපි හිමි කරනවා. දෙවියන්වහන්සේ කියමු.